සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. බුදු කෙනෙකුගේ අසිරිමත් බව සිතට මොහොතක් හෝ දැනීම පිණිස, සරණට උපකාර වීම පිණිස මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි බැසිල්ඩන් මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වතුන් පිරිසක් විසින් සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්නටත් ධර්ම අවබෝධයට පින් රැස් කර ගන්නටත් අද මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් මේ ඇත්තෝ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වෙලා අප්‍රමාණ පිනක් තමන්ගේ ජීවිතයට එක් රැස් කර ගන්නවා. ඉතින් පින්වත්නි, අද දවසේ ඉගෙන ගන්න දහම් කාරණාව ඉතාමත් වටිනා දහම් කාරණාව. තමන්ගේ ජීවිතයට විශාල යහපතක් සලසන දහම් කාරණාව. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව මොකද්ද? මේ නිදිමත. භාවනා කරන්න යෑමේදී, කුසල් වඩන්න යෑමේදී ඇතිවෙන නිදි කිරා වැටීම. ඒතට ඒ ගැන තමයි අද දහම් කරුණු විස්තර කරන්නේ. හැබැයි ඒත් එක්කම තේරුම් ගන්න ඕන කරුණු තියෙනවා. ඒ තමයි අපි මීට කලින් දහම් වැඩසටහනක කතා කළා මේ තනියෙන් දිවැස් ඉපදවීම ගැන. එතකොට අනුරුද්ධ තෙරුන් වහන්සේට දිවැස්ලාභීන් අතර අග්‍රවීම පිණිස බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච උපදෙස, මේ මඟ පෙන්වීම යටතේ උන්වහන්සේ දිවැස්ලාභීන් අතර අග්‍ර වුණේ. ඒකට දැන් බලන්න, දිවිවරුන්ට දිවැස තියෙන උපතින්ම කර්මානුරූපව. හැබැයි මේ කර්මානුරූප පුණ්‍යීරිදිහක් විදිහට දිවැස ලැබුණා මිසක් අර එක එක උපක්ලේශ ප්‍රහාණය කර කර ඇතිවෙච්ච දිවසක් නෙවෙයි. ඒ නිසා භික්ෂුවක් උපක්ලේශ ප්‍රහාණය කර කර දිවැස උපද්දනකොට මේ දිවැසින් චුතිය උපත දකින චුතූපපාත ඥානෙත් පිරිසිදු වෙනවා. ඒ වගේම නිකලස් බව පිණිසත් හිත සැකසෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් බලන්න, 이르දියක් උපද්දවා ගත්තොත් අපි සාමාන්‍යයෙන් 이르දියක් උපද්දවා ගන්නවා නම් ආසින් යන උපද්දවා ගන්නකොට අපි ඒක භාවනාවෙන් උපක්ලේශ ප්‍රහාණය කර කර 이르දි උපද්දවන්න ඕන. නමුත් 이르දිමතුන්ට එහෙම නැත්නම් මේ දෙවිවරුන්ට ආකාශින් යන ඒවා ඒ වාගේ 이르දි තියෙනවා. ඒවා කර්මානුරූපයි. නමුත් ඒ 이르දි තිබ්බා කියලා කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ. ඒතර මේ කරුණු කාරණා අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත තමයි ශ්‍රාවකයා හිත දියුණු කරන්නේ. ඔබ හිතන්නේ කොහොමද මේ ලෝකේ පහළ වුණ සංගරුවන අතරින් ගෞතම බුද්ධ ශාසනයේ සමාධියෙන් අග්‍රව 이르දියෙන් අගතැන්පත් වූ මහරහතන් වහන්සේ තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ.
මුගලන් මහරහතන් වහන්සේ ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ බබලනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඉරිදිමතුන් අතර අග්‍රයි. සමාධියෙන් අග්‍රයි. කෙනෙකුට සමාධිය ඉහළට දියුණු කරගන්න පුළුවන් උපදෙස් දීමේ හැකියාව ශ්‍රාවකයන් අතර තිබුණේ බලවත්ව මුගලන් මහරහතන් වහන්සේ ළඟ. එනමුත් ඒ මුගලන් තෙරුන් වහන්සේ පැවිදිව භාවනා කරද්දී නිදි කිරා වැටුණා. බලන්න කොච්චර වෙනසක් ශ්‍රාවකයෙක් තුල ඇති කරනවද ශාස්ත්‍රීය ශාසනයෙන්. නිදි කිරා ඉන්න කෙනෙක් තුල සමාධියෙන් අග්‍රභාවයේ ඒකාග්‍රතාවෙන් අග්‍රභාවයේ ඇති කරවන්න බුදු කෙනෙක් හික්මවනවා. ඒක කරපු විදිය දේශනාවේ තියෙනවා. අද අපි ඉගෙන ගන්නේ පචලායන සූත්‍රය. පචලායන කියලා කියන්නේ නිදි කිරා වැටෙනවට. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සුන්සුමාරගිර බෙහෙස කලා වනේ මිග 10ක් මෝ ඉන්න තැන. ආයුෂ්මත් මහා මොග්ගල්ලාණන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාලමුත්ත ග්‍රාමයේ නිදි කිරා වැටෙමින් වාඩි වී හුන්නාහු වෙති. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ බග්ග ජනපදයේ, මුගලන් තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ මගධේ. නිදි කිරා වැටෙනවා භාවනාවෙන් ඉඳගෙන. භාග්‍යතුන් වහන්සේ පිරිසුදු දිවසින් දැක්කා මොග්ගල්ලාන තෙරුන් නිදි කිරා වැටෙනවා. ඒ කාලේ ඉතින් බලන්න ශ්‍රාවකෙක් කොයි ලෝකේ හරි ඉඳලා ශ්‍රාවකෙක් භාවනාවට ඉඳගෙන නිදි කිරා වැටෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලවත් පුරුෂයෙක් දික් කරපු අතක් හකුලන වේගයෙන් හකුලපු අතක් දික් කරන වේගයෙන් බග්ග ජනපදයේ සුන්සුමාරගිර බෙහෙස කලා වනයෙන් අතුරුදහන් වෙලා මගධයේ කල්ලවාල මුත්‍ර ග්‍රාමයේ නිදි කිරා වැටෙමින් හිටපු මුගලන් තෙරුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. මුගලන් තෙරුන් වහන්සේ ඉක්මනට ආසනෙන් නැගිටලා ස්වාමිනී වඩින්න කියලා ගරු බුහුමන් කරලා භාග්‍යතුන් වහන්සේ වඩම්ම ගත්තා. බුදුරජාන් වහන්සේ අහනවා මොග්ගල්ලාණෙනි ඔබ නිදි කිරමින් හිටියනේ? නිදි කිරමින් හිටියා නේව? එහෙමයි ස්වාමීනි. විවෘතයි ඒ කාලේ. අද කාලේ නිදි කිරා ඉන්න කෙනෙකුට කතා කරලා ඔයා නිදි කිරවන්නේ නෑ භාවනාවෙන් හිටියේ කියනවා. පිළිගන්නවත් කැමති නෑ. මුගලන් තෙරුන් වහන්සේ වදාලා එහෙමයි ස්වාමීනි. ඔන්න නිදි කිරා වැටෙන එක නැති කරගන්න ක්‍රම 7ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදි කිරා වැටින ක්‍රම 7ක් තියෙනවා. 7යි අවසානයේට විසඳුමක් නැත්තම් තවත් විසඳුමක් දීලා තිනවා 8ක් කිව්වත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ඔබ යම් සංඥාවකින් වාසය කරන කල්ලි ඔබ තුල ඒ නිදි මත බැසගන්නේ නම් ඒ සංඥාව මෙනෙහි කරන්න එපා. ඒ සංඥාව බහුල කරන්න එපා. මොග්ගල්ලාන මෙසේ වාසය කරන ඔබට නිදි මත ප්‍රහාණය වෙනවා කියන එක වෙන්න පුළුවන්. විය හැකි දෙයක්. යම් භාවනාවකින් ඉඳින් නම් නිදි කිරා වැටෙන්නේ ඒ භාවනාව මෙනෙහි කරන්න නැතුව ඉන්න ඕන. දැන් මේවා ඇත්තටම හිත දියුණු කරන වැඩපිළිවෙලත් එක්ක තියෙන්නේ. නැත්නම් අපි ඉස්කෝලේ යන ළමයෙකුට බණක් භාවනාවක් කරන්නේ නැති ඉස්කෝලේ යන ළමයෙකුට පොත් බලද්දී නිදි කිරා වැටෙනවා නම් යට මේ ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන් එයා පාඩම් කරන සබ්ජෙක්ට් එක මාරු කරන්න ඕන. සිංහල කියව ඉදින්නම් උනේ එයා ඒක වෙන ගණන් හදන එකට ගන්න ඕන. ඒ වගේ අරමුණ වෙනස් කරන්න ඕන. තුන් නිදි කිරා වැටෙන එක නැති වෙනවා. භාවනාවේදී නිදි කිරා වැටෙනකොට මෙනෙහි කරන සංඥාව වෙනස් කරන්න ඕන. ඕක තමයි ඔන්න පින්වතුනි පළවෙනි ක්‍රමේ නිදි කිරා වැටෙන එකෙන් ගැලවෙන්න. එතකොට බලන්න සමාධියක් ඉදිරියට වඩන්න භාග්‍යතුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේට දෙන උපදෙස. මේ නිදි මත නැති වෙන්න පමණක් නෙවෙයි තව වෙන සූත්‍ර දේශනාවල තියෙනවා. පළවෙනි ධ්‍යානයේට මුගලන් තෙරුන් වහන්සේගේ හිත පළවෙනි ධ්‍යානයේ තැන්පත් කරන හැටියටත් උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ.
පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානෙට මොගලන් තෙරුන් හිත පිරිසිදු කරන්නේත් බුදුරජාණන් වහන්සේගේ උපදේශ මත බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් ආලෝකයක් විහිදවලා ආලෝකයේ ඉඳලා උපදෙස් දෙනවා මොග්ගල්ලාන දෙවෙනි ධ්‍යානෙට දැන් මෙහෙම යන්න. මොග්ගල්ලාන දැන් තුන්වෙනි ධ්‍යානෙට මෙහෙම යන්න. මොග්ගල්ලාන හතරවෙනි ධ්‍යානෙට මෙහෙම යන්න. සැබවින්ම කියනවා නම් මොගලන් මහරහතන් වහන්සේ ඉරිදිමතුන් අතර මේ ධ්‍යාන විශේෂයි කෙලපැමිණියේ සමාධි විශේෂයි කෙලපැමිණියේ බුදුරජාන් වහන්සේගේ අවවාද මත කීකරු ශිෂ්‍යෙක් ළඟ තියාගෙන ගුරුවරයෙක් නිතර උපදෙස් දෙදී ශිෂ්‍යයා දක්ෂ කරනවා වගේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන තෙරුන් ඒ විශේෂයි දක්ෂ කළා. දැන් නිදි කිරා වැටෙනකොට දැන් මහා බෝධිසත්වයෝ බෝධිසත්ව කාලයේ මේවා කරලා බෝධිසත්ව කාලයේ මේවා කරලා දැන් පින්වතුනි සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවබෝධ වෙනවා කියලා එකක් නැහැනේ. කතං කරණීයං කළ යුතු දේ කළ අවසන් සම්බුද්ධත්වයට පත් වීමත් එක්ක. එහෙනම් මේ භාවනා කරද්දී මේ කරුණු ටික කරන්නේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ව කාලේ කරපු ඒවා. දැන් සම්මා සම්බුදු වෙලා නිදි කිරා වැටෙන එකට විසඳුම් විදිහට මේ කරන ප්‍රතිපදාව බුදු කෙනෙක්ගේ අනුශාසනාව ශ්‍රයම්බෝධ ඥාණයෙන් බෝධිසත්වෝ තනියෙන්ම තේරුම් ගත්තා. ආශ්චර්ය අද්භූතයි. ඉතින් මෙසේ වසන කල්හි මොග්ගල්ලාන ඔබට නිදිමත ප්‍රහාණය වුණේ නැති වුණොත් ඔන භාවනා අරමුණ නැත්තම් මෙනෙහි කරන අරමුණ වෙනස් කළා තවත් නිදිමත ප්‍රහාණය වුණේ නැත්තම් ඊළඟට මොග්ගල්ලාන ඔබ කරන්න ඕන එකල්හි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ සිතින් අනුවිතර්ක කරන්න අනුවිචාර කරන්න මනසින් සලකන්න මොග්ගල්ලානේනි මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් ඒ කරුණ විය හැකි දෙයකි. ධර්මයේ සිතින් අනුවිතර්ක දහම් කරුණු හිතනවා. මෙහෙමයි අපි කියමු පංච උපාදානස්කන්ධය කියන්නේ මේකයි රූපය කියන්නේ මේකයි කියලා දහම් කරුණු හිතනවා. ඒ දහම් කරුණු හිතෙන් මානසිකාර කරනකොට යෝනිසෝ මානසිකාරය කරන්න නිදිමත නැති වෙනවා. ඒ නිසා හිතෙන් මානසිකාර කරන්න ඕන දහම් කරුණු. ඔය දෙවෙනි විකල්පේ. පළවෙනි එක සංඥා වෙනස් කරන්න ඕන. දෙවෙනි එක දහම් කරුණු හිතන්න ඕන. ඉතින් දහම් කරුණු හිතනකොටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් මොග්ගල්ලාන එකල්ලි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්න. එතකොට නිදිමත නැති වෙනවා. සූත්‍රයක් සජ්ජායනා කරනවා. කරණීයමිත සූත්‍රය, රතන සූත්‍රය, අනාත්ම ලක්ෂණ සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, දහම් කරුණු. ඒ වගේ හිතෙන් මේක කටින් සජ්ජායනා කරන්න ඕන. කලින් හිතෙන් හිතුවා. දැන් කටින් සජ්ජායනා කරන්න ඕන. තාලෙට සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනකොට නිදිමත නැති වෙනවා. හැබැයි තවම බාර නිදි කිරා වැටි හිටපු ආසනෙන් තවම නැගිටින්නේ නැහැ. ඒතර අපි කරන්නේ අපි පළවෙනි පියවර විදිහටම නැගිටිනවානේ. දැක්කද වීරියේ කාලේ බුදුරජාණන් වහන්සේ වදාළ සමහර මොග්ගල්ලාන මෙහිම සජ්ජායනා කරද්දිම නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් ඒතර බලන්න මේ නිදිමතෙත් එක එක පියවර තියෙනවානේ. මානසිකාරය වෙනස් කරපු ගමන් නැති වෙන නිදිමතකුත් තියෙනවා. දහම් කරුණු හිතෙන් හිතනකොට නැති වෙන නිදිමතකුත් තියෙනවා. සජ්ජායනා කරද්දී නැති වෙන නිදිමතකුත් තියෙනවා. ඔය ටික ඔක්කොම කළත් නැති වෙන්නේ නැති නිදිමතකුත් තියෙනවා. එතකොට මොග්ගල්ලාන ඔබ කරන්න ඕනන්නේ ඒ නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් ඔබ දෙකන් පෙති අත්පා අත්ලෙන් හොඳින් පිරිමදින්න. එතකොට නිදිමත නැති වෙනවා. මේ කන් හැම රතු වෙන්න අතින් පිරිමදින්න ඕන. මෝන හොඳට පිරිමදින්න ඕන. අත් දෙක හොඳට පිරිමදින්න ඕන. ඒ අතින් අත පිරිමදිනකොට කම්පෙති පිරිමදිනකොට මෝන පිරිමදිනකොට තමන්ම ඉඳගෙන නිදිමත නැති වෙනවා. එතකොට එහෙමත් නිදිමත නැති වෙන්නේ නැත්තම් මොග්ගල්ලාන එකල්ලි ඔබ හුනස්නෙන් නැගිට සිහිල් දියෙන්
දැස් තෙමා වටපිටාව හොඳින් බලන්න. නැකත්තරු හොඳින් බලන්න. මොග්ගල්ලාන මෙසේ කරනකොට නිදිමත ප්‍රහාණය වෙනවා. නැකත්තරු කිව්වේ කාල රෑනි. තරු දිහා බලන උඩ. වටපිට හොඳට බලනවා. මූණ වතුරෙන් හොදාගෙන. දැන් පස්වෙනි පියවර විදිහට තමයි නැගිට්ටේ. පළවෙනි පියවර භාවනා අරමුණ වෙනස් කරනවා. දෙවෙනි කාරණාව හිතෙන් දහම් කරුණු හිතනවා. තුන්වෙනි එක සජ්ජායනා කරන්න ඕන. හතරවෙනි එක අතෙන් කන් අත්පා අල්ලෙන් පිරිමදින්න ඕන. කන් දෙක අත් දෙක කකුල් දෙක හොඳට අතින් පිරිමද ගන්නවා. පස්වෙනි පියවර තමයි නැගිටිනවා. නැගිටලා සීතල වතුරෙන් මූණ හොදලා හොඳට අහස දිහා බලනවා. වටපිට බලනවා. එතකොට නිදිමත නැති වෙනවා. ඊට පස්සේ නැති වුණාට පස්සේ ඇවිල්ලා ආයෙ වාඩි වෙලා ආයෙ භාවනාව කරන්න ඕන. දැන් තව නිදිමතක් තියෙනවා ඇල් වතුරෙන් මූණ හොදලාත් නැති වෙන්නේ නැහැ. මට කවුද කිව්වා නානකොට වතුරෙන් නානකොටත් නිින්ද ගියා කියලා. දැන් සවර එකෙන් නාද්දී නිින්ද ගිහලා ඉනෙකුත් දැකලා. එහෙම නිදිමතක් තියෙනවා. ඊට පස්සේ එහෙමත් මූණ හොදලත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්නම් මොග්ගල්ලාන එකල්ලි ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දහවල් යන සංඥාව අදිෂ්ඨාන කරන්න. අර දවල් කාලේ වටපිට තියෙන්නේ. ඒ විදිහට හිතෙන් බලනවා. ආලෝක සංඥාව හිතට අරගෙන. එහෙම නැත්නම් ආලෝක කසින සංඥාව හෝ කොහමරි ආලෝකයක් හිතට ඇති කරගෙන ආලෝක සංඥාව ගන්නවා. අදිෂ්ඨාන කරනවා. දවල් යම්සේද රැයත් දහවල් කාලේ තිබ්බ විදිහටමයි මේ රැය තියෙන්නේ. රැය යම්සේද දහවල් කාලයත් එසේ කියලා ආලෝකයෙන් හිතේ ආලෝකේ පතුරව ගන්නවා. ආලෝක සංඥාව උපද්දව ගන්නවා. ආලෝක කසින වඩන අය වෙනම තමන්ගේ සක්මනේ හෝ භාවනාවේ හෝ ඒ ලයිට් එකක් දැම්මා වගේ හිතේ ඇති වෙන ආලෝකය උඩ පතුරව ගන්නවා. එහෙම නැත්නම් දවල් කාලේ අපි වටපිට දකින්න විදිහට හිතට ගන්න ඕන. සමහර අය කරනවා හොඳට එළියේ තියෙන ආලෝකයක් දිහා හොඳට බලලා හිත ඇතුළට ඒ ආලෝකය පතුරව ගන්නවා. ඒ වගේ අර අඳුරු සංඥාව නැති කර ගන්න ඕන. දැන් ගොඩාක් ඔය ගෙවල් වල ළමයි පොත්පත් බලන ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ළමයිට නිින්ද යන්න ගොඩක් එක හේතුවක් තමයි කාමර කර්ටන් දාලා වහ ගන්නවා. අඳුර නිින්දට සමීප කාරණාවක්. ඒ නිසා ඉස්සර අපිට මේ ඉස්කෝලේ යද්දී ගුරුවරු උපදෙස් දීලා තිබ්බා පාඩම් කරන මේසෙ ජනෙල් ළඟ තියාගන්න. ඒ කියන්නේ ඔළුව උස්සලා බලනකොට ජනෙලෙන් ඈත පේන විදිහට. ඒකට ඇහැට කෙලින්ම එළිය එනවා. අඳුරු පැත්තකට මේස දාගන්න එපා කියලා. ඒකේ ඇත්ත කතාවක් තියෙනවා. මොකද ඇයි එළිය බලනකොට ආලෝක සංඥාව තමයි ඇහැට එන්නේ. ඉතින් ඒ නිසා ඔන්න නිදිමත තියෙන ළමයිට පාඩම් කරන අයට ඒක ඇතුළේ උපදෙසක් ලැබුණා. ඒකට බණ භාවනා කරන යෝගාවචරයා කුසල් සිත් වඩන කෙනා ආලෝක සංඥාව ඇති කර ගන්නවා. ඒ තුලිනුත් නිදිමත ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ මේ විදිහටත් ප්‍රහාණය වෙන්නේ නැත්නම් නිදිමත මොග්ගල්ලාන පෙරපසු සංඥාවෙන් යුතුව අභ්‍යන්තර ඉන්ද්‍රියාංගයෙන් යුක්තව බැහැර නොගිය සිතින් සක්මන අදිෂ්ඨාන කරන්න. මොකද පෙරපසු සංඥාවෙන් යුතුව සක්මන අදිෂ්ඨාන කරනවා කියන්නේ? ඒ කියන්නේ ඉදිරියට යනවා නම් යන් 100කින් ඒ සක්මනේ හැරිලා ආපහු එන්නෙත් ඒ 100ෙන්මයි. ඉදිරියට සක්මන යන දැන් මම මෙතන ඉඳලා අතෙන්ද සක්මන් කරනවා කියලා හිතින් හිතාගෙන ඒ විදිහට සක්මන් කළා එතන ඉඳලා ආපහු හැරිලා මෙතෙන්ට එන්නෙත් ඒ විදිහටම. පෙරපසු සංඥාවෙන් යුතුව ඒ වගේම කලින් භාවනා කළේ යම් විදිහකට දැනුත් ඒ විදිහට කරනවා. එක එක විදිහට ඒ සංඥාව තියෙනවා. ඒකට හොඳ සිහියෙන් සක්මන් කරනවා. හොඳ සිහියෙන් සක්මන් කරනවා. ඔන්න සක්මන් කිරීම 7 වෙනි ක්‍රමයේ නිදිමත ප්‍රහාණය කරනවා. පළවෙනි එක බලමු. භාවනා අරමුණ වෙනස් කරනවා. දෙවෙනි එක මනසින් දහම් කරුණු හිතනවා. තුන්වෙනි එක සජ්ජායනා කරනවා. හතරවෙනි එක
මූණ කන් අතපය පිරිමැදිනවා. පස්වෙනි එක ඉන්න තැනින් නැගිටලා සීතල වතුරේ මූණ හොදාගෙන අහස දිහා බලනවා වටපිට බලනවා. 6 වෙනි එක ආලෝක සංඥාව හිතට ගන්නවා. 7 වෙනි එක මනසින් සක්මන් කරනවා. ඒතකොට මේ සක්මන් කරන්න ඕන අර ඉඳගෙන කරන භාවනාවෙන් නෙවෙයි. දැන් නිින්ද ගියානේ භාවනාව කර ඒ භාවනාවෙන් නෙවෙයි සක්මන් කරන්නේ. හොඳට ඉරියව් මේක ඉරියාපතේ වගේ. කයට සිහිය අරන් තමයි සක්මන් කරන්නේ. ඔන්නේ දැන් හත් ආකාරයකට නිින්දත් එක සටන් කළානේ. මොග්ගල්ලාන. ඒත් නිදි මත ප්‍රහාණය වෙන්නේ නැත්තම්. ඒ වෙලාවට ඔබ දකුණු පාදයෙන් වම් පාදයේ මදක් ඇලට තබා දැන් ওই පාදක එකට තියාගන්න. එකට තියාගත්තම ගොප් ඇටි වැදිලා රිදෙනවා. පොඩ්ඩක් එහෙම කරගෙන නුවණින් යුතුව නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට දකුණු පසින් ඇලව සිංහ සීයාවෙන් සැතපෙන්න. මොග්ගල්ලාන ඔබ විසින් අවිදු සැනින් වහා නැගිටිය යුත්තේ නිද්‍රා සුඛයට පස්ස සුඛයට නිදි සැපයට ස්පර්ශ සැපයට අලස සැපයට නැවත නැවත යෙදෙමින් වාසය නොකරන්නෙමි මොග්ගල්ලාන මෙසේ ඔබ විසින් හික්මිය යුත්තේය. ඒ කියන්නේ නිදා ගන්න ඕන සිංහ සීයාවෙන් දකුණු ඇලයට ඊට පස්සේ නිින්ද ගිහිලා මං තව පොඩ්ඩකින් නැගිටිනවා කියලා නැගිට ගමන් ඇස් දෙක ඇරිච්ච ගමම නැගිටින්න ඕන. නින්දා සුඛය පස්ස සුඛය මිද්ද සුඛය කියලා කියන්නේ අඩ නිින්දෙන් ඇඳේ හෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා ඉන්න තැන ඉන්නවා කොට්ට බදා ගන්නවා. ඒකට කියන්නේ මිද්ද සුඛය පස්ස සුඛය. එතකොට ඔය ඒ වාගේ ස්පර්ශ සැපයට අහු වෙලා ඉන්නකොට කියන්නේ නිින්දෙන් ඇහැරීමත් එක්ක ඇඳේ මේ පෙරලි තියෙන සැපයත් එක්ක එයාගේ හිත ගොඩාක් සරාංගි වෙනවා. ඒ වගේම එයාට අර ජවය එන්නේ පණ නැතුව නැගිටින්නේ. හොඳට ජවයක් එන ක්‍රමයක් තමයි කියනවා ඒ නිදාගෙන ඇස් දෙක ඇරිය ගමම ඉක්මනට නැගිටින්න ඕන. දැන් තේරෙනවද නින්දි මතක් හැදුනට පස්සේ භාවනාව කුසල අරමුණක් වඩන්න ගියාට පස්සේ නින්දක් ආවට පස්සේ නිදි කිරා වැටෙනකොට අර ක්‍රම හතම නැතුව අපේ කවුරුත් පාවිච්චි කරන ක්‍රමය තමයි 8 වෙනි ක්‍රමය. ඒ තමයි නිදා ගන්න එක. හැබැයි ඒකත් හරියට කරන්නේ නැහැ. ඒ නිදා ගන්න එක සිංහ සීයාවෙන් මේ සැතපෙන්න ඕන නැගිටින වෙලාව සිහි කරලා. මේකේ නැගිටින වෙලාවක් නැහැ. ඇස් දෙක ඇරිය ගමම නැගිටින්න ඕන. ඇඳේ එහෙම පෙරලි ස්පර්ශ සැපේට ඒවට අහු වෙවි නැතුව. එතකොට ඔන්න ඔය ක්‍රම වලින් නිදිමත ප්‍රහාණය වෙනවා. දැන් කියන්න බලන්න. දැන් ඔබට මතකද කියලා ඒ ක්‍රම ටික? නිදි කිරා වැටෙනකොට යම්කිසි කුසල අරමුණක් හිතද්දී ඒ අරමුණ මෙනෙහි නොකර ඉන්න ඕන. දෙවෙනි එක දහම් කරුණු හිතන්න ඕන. තුන්වෙනි එක ධර්මයේ සජ්ජායනා කරන්න ඕන. හතරවෙනි එක අතෙන් කන් පොඩි කරගන්න ඕන. අතපය පිරිමැද ගන්න ඕන. පස්වෙනි එක නේතනින් නැගිටලා මූණ ඇල් වතුරෙන් හොදලා අහස බලන්න ඕන. වටපිට බලන්න ඕන. හයවෙනි එක ආලෝක සංඥාව ඇති කරගන්න ඕන. ඊළඟට සමහර අය එළිය දිහා බලාගෙන ඉන්නවා. ආලෝකයක් දිහා බලා ඉන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඊළඟට 7 වෙනි එක මේ සක්මන් කරන්න ඕන හොඳ සිහියෙන්. ඉදිරියට යනකොට ඒ විදිහටම ආපස්සට එන විදිහට. ඊළඟට ඔය ක්‍රම 7ෙන්ම නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්නම් සිංහ සෙයියාවෙන් සැතපෙන්න ඕන. ඊටමත් පොඩි වෙලාවකින් නැගිටිනවා කියන අදහසෙන් නැගිට ගමම්ම ඇහැරිච්ච ගමම්ම නැගිටින්න ඕන. පෙරලි ඉන්න සැපේට අහු වෙන්නේ නැතුව. ඔය ක්‍රම තමයි නිදිමත ප්‍රහාණය වෙන්න තියෙන්නේ වෙන ක්‍රමයක් නැත. මේ කුසල් වඩනකොට අකාලේ ඇති වෙන නිදි කිරා වැටීම ප්‍රහාණය කරගන්න හැටි. දැන් බලන්න මේ නිදි කිරා වැටෙන්නේ සෝතාපන්න කෙනෙක්. මොග්ගල්ලාන තෙරුන් පැවිදුණේම සෝවාන් වෙලා. සෝවාන් වෙච්ච කෙනාට නිදි කිරා වැටුණා නම් සාමාන්‍ය කෙනෙක් නිදි කිරා වැටෙනකොට hina වෙන්න දෙයක් නැහැ. ඔහොම තමයි.
එයා හිමීට බලන්න දැන් ඉන්නවා මේ උපාසිකාවෝ හරි වීරිය තියෙන. දැන් භාවනා වැඩසටහන් වලදී ධර්ම දේශනා වැඩසටහන් වලදී මම දැකලා තියෙන වතුර බෝතලයක් ළඟ තියාන විටින් විට පොඩ වතුර බිබී. සමහර ළමයි මම දැකලා තියෙනවා ලේන්සුවට නිමීට නොදැනෙන්න වතුර බෝතලෙන් ලේන්සුව තෙත් කරගෙන ඇස් දෙක පිහපියා බණ අහගෙන ඉන්නවා. වීරිය. එයාලගේ දුර්වලතාවයක් විදිහට ටික වෙලාවක් යනකොට රස්නෙත් එක්ක එහෙම නිදි මතයි වෙහෙසයි. නමුත් කොහොම හරි මෝන තෙමාගෙන අතපය පොඩි කර කොහොම හරි අහගෙන ඉන්නවා බණ. වීරිය. ඉතින් ඒ නිසා මුගලන් තෙරුන් වහන්සේ තමන්ට අර නිදි කිරා වැටි හිටපු ජීවිතය සම්පූර්ණ වෙනස් කරගත්ත බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනා මත. එහෙනම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් ලෝ පහළ වූ සකල ශ්‍රාවකයන් මේ ධහමේ පිහිට ගත්තේ ඒකාන්තයෙන්ම ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ නිසා. 80 මහා ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ අසංකේයයක් කල්ප පෙරම් පුරාගෙන ආවේ. මුගලම් තෙරුන් වහන්සේ අසංකේයයක් කල්ප පෙරම් පුරාගෙන ආවේ සමාධියෙන් 이르දියෙන් අග්‍ර වෙන්න. එහෙව් උත්තමයාටත් බුදු කෙනෙක්ගේ උපදේශ ඕන වුණාද නැද්ද? ඕන වුණා. ඕන වුණා බුදු කෙනෙක්ගේ උපදේශ. අද කාලේ නෑ ත්‍රිපිටකය ඕනේ නෑ පොත්පත්වල ඕනේ නෑ එහෙම ඕනේ නෑ මටමයි වැටෙන්නේ තමන්ගේ දර්ශනේ තමන්ගේ බුද්ධියයි සරණ යන්න ඕන කියලා මේ කියන අපබ්‍රංශ වලින් ආයේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් දහමක් ලැබෙයිද කියන එක සැකයි. මේ උතුම් බුද්ධ ශාසනයට ওই විදිහට ගරහලා කය බිඳලා මරණින් මත්තේ කොයි නිරේට යාදෝ කියලා සිතාගත නොහැකි. එච්චර භයානකයි මේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අත්නෝමතික අදහස් ඉදිරිපත් කිරීම. ඊට වැඩිය සැපයි මේ සූත්‍රය බලාගෙන ඒ තියෙන විදිහට ඒ අකුරු ටික කියලා අනේ අනුමෝදන් වෙන්න කියලා සාදු කියන එක 1000න් සම්පතක්. මොකද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කළේ. අද කාලේ මේ ඇහැරලා ඉන්න පණක් නැහැ. පාලංග බැඳගෙන භාවනාවෙන් ඉන්න පණක් නැහැ. ඊළඟට ගෙදර කට්ටිය ගෙදර 4-5 දෙනා සමගියෙන් ඉන්න ගුණයක් නැහැ. එක බත් හැලි ඉදෙන බත් ටික 4-5 දෙනාට බෙදාගෙන සමගියෙන් කන්න බෑ. මෙච්චර ಗುಣධර්ම පිරිහුණු යුගයක අපිට නිකන් වාද විවාද තර්ක විතර්ක දර්ශන දාලා තේරුමක් නැහැ. අපි අපේ තරම තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට නින්දි මත ප්‍රහාණය කොට උපද්දවන සමාධියෙන් පළවෙනි ධ්‍යානයට මුගලන් තෙරුන් වහන්සේ සංවදිනකොට ඒ මුගලන් තෙරුන් වහන්සේට පළවෙනි ධ්‍යානෙ පටලැවිලා තියෙනවා. ඒ කියන්නේ හරියට ඒ සමාධිය උපදවා ගන්න බැරුව. මොග්ගල්ලාන පළවෙනි සමාධිය පටලවා ගන්න එපා පළවෙනි ධ්‍යානය කියලා. බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් පෙනී ඉඳලා මුගලන් තෙරුන් වහන්සේට උපදෙස් දෙනවා. මේ විදිහට සමාධිය පුරාවටම උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මනාව උපදෙස් ලැබ සමාධිය පරතරටම දියුණු කළ තෙරුන් වහන්සේ කියලා යම් කෙනෙකුට කියනවා නම් ඒ තමයි මුගලන් මහරහතන් වහන්සේ. සංකේයයක් පෙරම් පුරපු මුගලන් තෙරුන් වහන්සේටත් සමාධියේ පරතරට යන්න බුදු කෙනෙක්ගෙන් උපදෙස් ලැබුණා. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ සමාධියේ පරතරටපත් උනේ තමන්ම මේවා තේරුම් අරන්. සම්බුදු වෙලා සමාධියෙන් පරතරට ගියා නෙවෙයිනේ. සම්බුදු වුණාට පස්සේ කල යුතු දෙයක් නැහැ. කතං කරණීය. තුරු මහා බෝධිසත්වෝ මේ සියලු දහම් ප්‍රතිපදා අනුගමනය කළේ සම්බුදු වෙන්න කලින්. ඒකයි පුදුමේ. ඒකයි ආශ්චර්යය. ඉතින් මොග්ගල්ලාන මෙන්න මේ වගේ දෙයකත් හික්මෙන්න ඕනේ. ඔන්න සමාධිය ඇති වෙන විදිහට කරුණු වදාලානේ. මොග්ගල්ලාන මානේ නැමැති හොඬවැල්ල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරා යන්න එපා. ඉතින් මොග්ගල්ලාන මෙසේ හික්මිය යුතුයි. ඉතින් මොග්ගල්ලාන භික්ෂුවක් මාන්නේ නැමැති හොඬවැල්ල දැඩිව ඔසවාගෙන කුලයන් කරා යයි නම්
මොග්ගල්ලාන යම් කරුණකින් මිනිසු පිඩුසිඟා වැඩි භික්ෂුව මෙනෙහි නොකරත් නම් දායක පවුල්ලේ එබඳු කළ යුතු කරුණු ඇති වෙයි. මාන්නේ නැමැති හොඬ වැල් උස්සගෙන යන්න එපා කිව්වා. මට සමාධිය තියෙනවා. මම සිල්වත්. මම ආනුභාව සම්පන්නයි. මට ධර්මයේ වැටහෙනවා. මම ගියාට පස්සේ මිනිස්සු මං ගැන අවධානය යොමු කරන්න ඕන කියන මාන්නෙන් යනවා. ගියාට පස්සේ ඒ ගෙදර මිනිස්සු වෙන වැඩක්. දැන් සාලේ ඔය මේ යනවා අර මිදුලේ ඉන්න ස්වාමීන් වහන්සේව පේන්නේ වෙන කල්පනාවක ඉන්නේ. එහිදී භික්ෂුවට මෙසේ සිතෙයි. කවුරුන් හෝ මේ දායක පවුල් කෙරෙහි මා ගැන අපහැදුවා වද්ද දැන් මේ මිනිසු මා කෙරෙහි නොයැලෙන ස්වභාවයෙන් යුක්තයි නොවේ. මෙසේ ඔහු අලාභයෙන් හැකිලී යයි. මකු ඔහුගේ සිත නොසන්සුන් වෙයි. නොසන්සුන් වූ තැනැත්තා අසංවර වෙයි. අසංවර වූහුගේ සිත සමාධියෙන් තොර වෙයි. අච්චර විරවීර්යයක් කරලා උපද්දවා ගන්න සමාධිය උඩඟු කමෙන් නැති වෙනවා. ඒ නිසා උඩඟුකම ගන්න හොඳ නැහැ. දැන් මේ පින්ඩ පාතේ ගිහිල්ලා ගෙදරකට මේ අය මං ගැන අවධානයෙන් යොමු කරයි කියලා හිතේ ඇතිවෙච්ච හැඟීම උඩඟුකමක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් අද කාලේ තියෙන උඩඟුකම් ගැන කවර කතාවද? අද කාලේ උඩඟුකම් ගැන කවර කතාවද? එතකොට දැන් මේ මිනිස්සු ඉස්සර මට හොඳින් හිටියා. දැන් ඔන්න මං ගැන කිසිම වගක් විභාගයක් නැහැ. අනේ මේ කවුරු හරි මොනවා හරි කියලා මේ මං ගැන අපහදවලා කියලා හිත හැකිලෙනවා ලාභේ. සමාධිය නැති වෙනවා. දැන් මිනිසුන්ටත් ඔහොමනේ මිනිස්සු හොඳට ඉතින් බණ භාවනා කරගෙන බණ අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න ස්වාමීන් වහන්සේලා බණකටවත් වඩිනවා. වඩිනකොට මේ මිනිස්සු hina වෙනවා. ඉතින් හාමුදුරුවෝ යන්නේ ධර්ම දේශනාවේ කල්පනාවේ. මට එහෙම වෙලා තියෙනවා. මම ධර්ම දේශනාව ගැන හිතලා මොකක් හරි කල්පනාවකින් යනවා. අර මිනිස්සු පාර දෙපැත්තේ ඉඳලා hina වෙනවා හරි වඳිනවා හරි මොනවා හරි මටත් ගානක් නැහැ මං යනවා. ඒතර මේ මිනිස්සු හිතාගෙන හිටියා මං අඳුරනවා හාමුදුරුවෝ. hina වෙන්න තිබ්බ ස්වාමීන් වහන්සේ hina වුන්නේ. ඔය කවුරු හරි අරකි මොකක් හරි කියලා. නැත්නම් අරක මොකක් හරි කියලා. බලන්න හොඳට ඊට හාමුදුරුවෝ වෙනස් කළානේ මුන්ට නම් හොදක් වෙන්නේ නැහැ කියලා. එතනින් යාට බණ ඇහිල්ලක් නැහැ. එයාගේ සමාධිය වෙන පැත්තකට ගියා. ඒ ඔක්කොම උනේ උඩඟුයි. මට hina වෙන්න ඕන මට කතා ඔය වගේ සිද්ධි තියෙනවා. දැන් මට ගොඩාක් හිතවත්ව මට උපකාර කරපු හොඳ පවුලක් හිටියා. මං ගෙදර ඉන්න කාලේ. දැන් මගේ බණක්වත් අහන්න කැමති නැල්ලු. මාත් එක්ක ආමනාපයි. හේතුව මං මේ පැත්තේ වැඩසටහන් වලට යනකොට එයාලා ඇවිල්ලා මං කතා කරලා නැහැ. දැන් මට කී දෙනෙක් එක්ක කතා කරන්නද? අනිවාර්යයෙන්ම වැඩසටහනකට පොදු ස්ථානකදී කෙනෙක් එක්ක කතා කරපු ගමන් දන්නවා අනිවාර්යෙන් අනිත් එක්ක තව කෙනෙක් හිත රිද්ද ගන්නවා. ස්වාමීන් වහන්සේ අහවලත් එක්ක කතා කරනවා අපිත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ මිනිස්සු ගැන කරුණාවෙන් පොදුවේ ඔක්කොටම hina වෙලා නිහඬ වෙනවා. සමහර අයට අපිට කතා කරන්න උවමනාව තිබ්බත් කතා කරන්නේ පොදුවේ බෑ. ඒ අය ඒක හිතුවේ නෑ. හාමුදුරුවෝ දැන් බණ කියන්න ගත්තට පස්සේ ප්‍රසිද්ධ වුණාට පස්සේ අපිව අමතක කළා. මුල මතක නෑ. කෙලෙහිගුණ නෑ. ඔන්න එයා හිතෙන් මානසිකාර කරනවා ප්‍රපංච කරනවා. අපි දන්නේත් නෑ. පස්සේ කාලයක් යනකොට බණක් අහන්නෙත් නෑ මොකක්වත් නෑ. හොයලා බලනකොට හාමුදුරුවොත් එක අපහැදිලා. ඇයි මේ හාමුදුරුවෝ මොන ගහින් දෙනකොට ගණන් ගත්තේ නෑ. භික්ෂුවක් දැන් එයාට එහින්ම ධම්මාර්ගයේ අනිත් පැත්තට කැරකුණා. භික්ෂුවක් මාන්නෙන් පින්ඩ පාතයක්දී කුලයන් කරා යන්ති. ඒ පිරිස භික්ෂුව ගණන් ගත්තේ නැත්තම් ඒ භික්ෂුව ඒක හිතට ගත්තොත් එහෙම කවුරු හරි අපහදවලා කියලා. ඒ හිතේ ආලාභයෙන් ඇති වෙන මකු බවින් යුක්තව සිටින මේ භික්ෂුවගේ හිත නොසන්සුන් වෙනවා. සමාධියෙන් තොර වෙනවා. මේ මිනිසුත් එක්ක තියෙන ඝන දෙනු මේ මිනිසුත් එක්ක තියෙන ඇසුර සමාධියට කොච්චරම බාධායිද? හිත එකලහක් කරගෙන ඉන්නම බෑ. මේ ජනයාත් එක්ක වාසය කරන්නේ. ඊට පස්සේ මොග්ගල්ලාන මේ විදිහටත් හික්මෙන්න ඕන. බලන්න මොග්ගලන් තෙරුන් වහන්සේගේ සිතේ උපදින සමාධියට කොයි පැත්තෙන්වත් අරුබුදයක් නොවන විදිහට ශාස්ත්‍රුන් වහන්සේ වැට කඩළු බඳිනවා.
ඒ අවවාදයෙන් මේ අවවාදේ මුල් කරගෙන අද දක්වා කී දෙනෙක් මේ නිදිමත දුරු කරගෙන ඇතිද? උඩඟුකම් දුරු කරගෙන ඇතිද? බුද්ධ අවවාදේ බොහෝ දිනාට යහපත පිණිස පවතිනවා. එක බණපදයක මරුම් පරදන දහසක් රහතන් වහන්සේලා වැඩි ඉන්නවා. ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සම් මච්චුහායිනම්. මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මෝහ මණ්ඩලින් පිට වෙන බණපදයක් ගානේ අසිරිය තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරුබුද ඇතිවන කතා නොකරන්නේ මේ මොග්ගල්ලාන ඔබ විසින් හික්මිය යුත්තේය. වාද විවාද ඇතිවෙන එකට එක කියන බහිම්බස් ඇතිවෙන එක එක්කිනා සද්දෙන් කතා කරන්න එපා කියන. නෑ ඕක නෙමෙයි හරි මේකයි හරි. නෑ ඕක නෙමෙයි හරි මේකයි හරි ඔබ වහන්සේට වැරදිලා. ඒ විදිහේ කතා ඇති කරගන්න එපා කියනවා. මාග්නිසාදාන මේ මොග්ගල්ලාන එහෙම කිව්වේ මොග්ගල්ලාන අරුබුද්ද ඇතිවන කතා කරන කල්ලි බොහෝ කතා බහ ඇතිවීම කැමති යුත්තේ. කතාව දිග්ගැස්සෙනවා. තනි අදහසකට එන්න බැරි වුණාම කතා දිග්ගැස්සෙනවා. බොහෝ කතා බහ ඇති කල්ලි සිත නොසන්සුන් වෙයි. කතාව දිග්ගැස්සුනාට පස්සේ හිත නොසන්සුන් වෙනවා. ඔළුව රිදිලා එන්නේ. නොසන්සුන් වූ තැනැත්තා අසංවර වෙයි. ඊට පස්සේ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අසංවර වූහුගේ සිත සමාධියෙන් තොර වෙයි. සමාධිය නැති වෙනවා. දැකලා වාද විවාද විග්ඝායක කතාවල තියෙන ආදීනව. ගොඩාක් ඒවට පුරුදු වෙන්න හොඳ නැහැ. දැන් අපි උනත් කරන දේවල් තියෙනවා. අපිත් එක්ක කවුරු හරි ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ වාදෙට වගේ කතා කරනවා නම් මම නම් කියන්නේ අනේ මං ළඟදී මහාන වෙච්ච කෙනෙක් මං ඉගෙන ගන්න කෙනෙක් මට ඔක තේරෙන්නේ නැහැ. ඉවරයි. මොකටද? අපිට විභාග පාස් කරන්න නැහැ. අපිට වෙනම සහතික ගන්න නැහැ. අපිට වෙන උපාධි නැහැ. අපිට තියෙන අහිංසකව මේ ධර්මයේ පුළුවන් දේ පුරුදු කරගෙන මේ ශාසනය පිටක් හොයන එකනේ. අපි මිනිසුන්ගේ තියෙන හැම සැකයක්ම අපි දුරු කළ යුතුයි කියලා එකක් නැහැ. මම නම් එහෙම හිතනවා. මිනිස්සු අහන හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා කරුණාවෙන් අහිංසකව කෙනෙක් කතා කළොත් අහිංසකව ඒ කෙනා ඒ අහිංසක බවට අපි ගරු කරනවා. වාද විවාද තර්ක විතර්ක වලට කතා කළොත් මම නම් ඒ තර්කත් එක්ක යන්නේ නැහැ. මම කියනවා මම දන්නේ මං අලුතෙන් මහාන වෙච්ච කෙනෙක්. ඒ ඉතින් බුද්ධ ශාසනේ 60 පිරුණු අවුරුදු 160ක් ජීවත් වුණ එහෙම නැත්නම් අවුරුදු 120ක් ජීවත් වුණ මහරහතන් වහන්සේලාගේ යුගයේ අපි පැවිදිච්ච කාලේ චූටි එකක්. චූටි දෙයක්. ඒ නිසා අපි පුංචි අය කියන වචනේ කටපුරා කියන්න පුළුවන් එකක්. අපිට තේරෙන්නේ නැහැ කියන වචනේ කටපුරා කියන්න පුළුවන් එකක්. එතන බොරුවක් නැහැ. එතන මුසාවක් නැහැ. එතන තියෙන සත්‍යය. වාද විවාද ඕනේ. අපිට මහා ලාභයක් අපේ ලොකු සාංශ කවදාවත් අපිට වාද විවාද කරන්න පුරුදු කළේ නැහැ. හැමදාම වාද විවාද කිරීමේ ආදීනව අපිට කියලා දුන්නා. පිහිට හොයාගෙන යන හැටි, සරණ හොයාගෙන යන හැටි අපිට කියලා දුන්නා. සංසිඳෙන්ට ධර්මයේ ඉගෙන ගන්න හැටි අපිට කියලා දුන්නා. ඒ නිසා ඒ වගේ සත්පුරුෂ ගුරුවරයෙක්ගේ උපදෙස් ලැබෙන අපි තවත් කෙනෙක් එක්ක වාද කිරීම සුදුසු නැහැ. එවැනි ධර්මය අහන ඔබත් තවත් අයත් එක්ක වාද කිරීම සුදුසු නැහැ. වාද නොකරන ධහම ඉගෙන ගන්න. සංසිඳෙන ධහම ඉගෙන ගන්න. ධහම තමන් අවබෝධ කරගන්න. මේ අනිත් අයට හේතු ගන්න යනවනේ. හේතු ගන්න බුද්ධ කාලේ පුළුවන්. පින්වන්ත යුගයන්ගේ පුළුවන්. නුවණැත්තොත් එක පුළුවන්. අද කාලේ නුවණ කොහෙන්ද? අද කාලේ හිත ඇට්ටරයි. තමන්ගේ මතයේටම කැරකිලා යනවා. ඉතින් ඒ නිසා වාද විවාද කරන්න හොඳ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොකද අච්චර වෙර වීරියෙන් උපද්දවා ගන්න සමාධිය පවා නැති වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තව කාරණාවක් වදාලා.
මම සියලුම එක්කෝ වාසය කිරීම වර්ණනා නොකිරීම. මේ එකට ඉන්න හැම එකට ඉඳීමක්ම මම වර්ණනා කරන්නේ නැහැ. ඒ වගේම හැම එකට ඉඳීමක්ම වර්ණනා නොකරන්නෙත් නැහැ. මොග්ගල්ලාන ගිහියන් හා පැවිද්දන් සමග එක්කෝ වාසය කිරීම මම වර්ණනා නොකරමි. ගිහියොත් එක්ක මේ 30 පැයෙම ගැහි පැහි වාසය කිරීම භික්ෂුවකට ඒක භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. හැබැයි යම්කිසි සේනාසන තියෙනවා නම් අල්ප ශබ්දයෙන් යුතු අල්ප ഘോഷාවෙන් යුතු ජනයා පිස හමන සුළඟින් තොර ඒ විජන වාතානි මිනිස්යන්ගේ ඇඟෙන් එන හුළඟ එන්නේ නැහැ. ඒක අපිට හොඳට දැනුණා මේ කොරෝනා කාලේ. කොරෝනා කාලේ දැන් අසපුව අහලා තිබුණානේ. එතකොට ජනයා ගැවසෙන්නේ නැහැ. එතකොට ජනයාගේ ඇඟේ හමාගෙන ඉන්න හුළඟ සංඝයාට එන්නේ. විජන වාතානි. එතකොට මනුසරාහසීයකානි පටිසල්ලාන සාරුප්පානි මිනිසුන්ගෙන් තොර භාවනාවට සුදුසු සෙනසුන් වල වාසය කිරීම භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් මුගලන් තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇසිය යුතු කරුණක් තියෙනවා. භික්ෂුවක් තණ්හාව ගිවා දමලා දුකෙන් නිදහස් වෙනවා නම් අත්‍යන්ත නිට්ඨාවට පැමිණෙනවා නම් අත්‍යන්ත යෝගක්ඛේමී බවට පත් වෙනවා නම් අත්‍යන්ත බ්‍රහ්මචාරී බවට පත් වෙනවා නම් අත්‍යන්තයෙන්ම නිවන් මගේ නිමාවට පැමිණෙනවා නම් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූයේ නම් ඒ කවර කරුණු මතද? කියන්නේ ඒකාන්ත නිවනට ඒකාන්ත බඹසරට පත් වෙන්නේ මොන කරුණුත් එක්කද? කියන්නේ නිවන් මඟ අවසන් කරන හැටි අහන්න. මොග්ගල්ලාන මෙහිලා භික්ෂුව සියලු ධර්මයේ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තේය. සබ්බේ ධම්මා කිසිම ධර්මයක්. ධර්මය කියන්නේ ඇසට පෙනෙන රූප, ඇසේ විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ ඇතිවන චේතනාව, සංඥාව, වේදනාව මේ සියලු ධර්ම පටිච්ච සමුප්පාද පංච උපාදානස්කන්ධ ආයතන ස්කන්ධ මේ කිසිම දෙයක් තණ්හා දෘෂ්ටි විදියට බැස ගන්න හොඳ නැහැ. ඉතින් මොග්ගල්ලාන ඔහු ඒ ධර්මයන් මනවින් අවබෝධ කරනවා. තෘෂ්ණාව ඇති කරගන්න නැත්නම්, සක්කාය දෘෂ්ටියෙන් අල්ලගන්න නැත්නම්, ආත්ම දෘෂ්ටියෙන් අල්ලගන්න නැත්නම් එයා ඒක අවබෝධ කරගන්නවා. එයා විශිෂ්ට නුවණින් මේ සියලු ධර්මයෝ දැනගත්තට පස්සේ ඒ ධර්මයන් පිළිසිඳ දැන සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම්කිසි විඳීමක් විඳිනා ඔහු ඒ සියලු විඳුම් පිළිබඳව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරයි. අනිත්‍ය වශයෙන් දකිමින් බලමින් වාසය කරනවා සියලු ධර්මයෝ ගැන. ඊට පස්සේ නොඇල්මෙන් ඇලෙන්නේ නැති විදියට දකිනවා. තෘෂ්ණාව නිරුද්ධ විදියට දකිනවා. තෘෂ්ණාව දුරු වෙන විදියට දකිනවා. ඒ වගේම වේදනාවල් වල අනිත්‍ය තෘෂ්ණාව දුරු වීම විදියට දකිනවා. වේදනාවන්ගේ අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනකොට නොඇලෙමින් බලමින් වාසය කරනකොට තෘෂ්ණාව නිරුද්ධ වෙන විදියට දකිනමින් වාසය කරනකොට ලෝකේ කිසිවෙකුට කිසිම දෙයකට ග්‍රහණය වෙන්නේ ග්‍රහණය නොවෙනකොට තැති ගන්නෑ. තැති ගන්නේ නැතිකොට තමා තුළම පිරිනිවි යනවා. ඉපදීම ෂය වුණා, බඹසර වාසයේ නිමා වුණා, කලයුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නෑ කියලා ඒ භික්ෂුව දැනගන්නවා. ඉතින් මොග්ගල්ලාන සංක්ෂේපයෙන් කිව්වොත් භික්ෂුවක් තෘෂ්ණාව ගෙවා දමලා දුකින් නිදහස් වෙනවා නම් අත්‍යන්ත නිට්ඨාවට, අත්‍යන්ත යෝගක්ඛේමී, අත්‍යන්ත බ්‍රහ්මචාරී, අත්‍යන්ත නිවන් මාර්ගයේ කෙල පැමිණියා කියලා, නිමාවට පැමිණියා කියලා, දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වුණා කියලා කියනවනම් උපමනකින්ම කියන්න පුළුවන්. කිසිම ධර්මයක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෑ. ඒ ඇති වෙන ධර්මයෝ අනිත්‍ය වශයෙන් දකිනවා. ඇල්ම දුරුක වෙන විදිහට, තෘෂ්ණාව දුරු වෙන විදිහට දකිනවා. එහි යථා ස්වභාවය දකිනවා. දැන් මේ අවසානයේ ඉතින් පින්වතුනි මේ හැම දෙයක්ම මේ කියපු සෑම ධර්මතාවයක්ම
මහා බෝධිසත්වයෝ ගුරු උපදේශ රහිතවම අවබෝධ කළා. බෝධිසත්වයන් වහන්සේට මේවා කියලා දෙන්න තවත් කෙනෙක් හිටියේ නැහැ. පොතක පතක තිබ්බේ නැහැ. වෙනත් ලෝකෙකින් පණිවිඩ ආවේ නැහැ. ආශ්චර්යයි, අద్භූතයි. ඊළඟට අසංඛේයයක් පාරමී පිරපු උත්තමයාටත් අසංඛේයයක් පුරපු පාරමිතාවේ ප්‍රතිඵල ලබා ගන්න බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා කොයි තරම් උපදෙස් දුන්නද? ධ්‍යානයක් ගානේ උපදෙස් දුන්නා. අවසානයේ නන්දෝපනන්දනං වූ මහා 이르දිමත් නාගයා দমনය කරද්දී අර සංඝයා අතරින් මුගලන් තෙරුන් වහන්සේටම අවසර දුන්නා. මොකද ඒ තරම් වේගෙන් සමාධි සමාපatti වලට සමවදින්න බෑ මුගලන් මහරහතන් වහන්සේ වගේ තවත් කෙනෙකුට. ඒ නාගයා ඉච්ඡර 이르දිමත් ලොකු ශරීරයේ ලොකු කරගෙන ශරීරේ පුංචි කරන අතර ඒ සමාධියෙන් අනිත් සමාධියට මාරු වෙන වේලාවට නාගයාට පුළුවන් ඒ කෙනා ගොදුරු කරන්න. හැබැයි ඒ හේතුව ඕනම 이르දිමතෙකුට එක 이르දියක් කළා අනිත් 이르දිය අතර යම් කාලයක් තියෙනවා. ඒ කාලේ අර නාගයාට අල්ලන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිමත් භාවය කියන්නේ කොච්චරද කියනවනම් එසැනි ඒ නාගයටවත් හිතා ගන්න බැරි වේගයෙන් සමාධි මාරු කරන්න පුළුවන්. විශාල ශරීරේ පුංචි කරන්න පුළුවන්, පුංචි ශරීරේ විශාල කරන්න පුළුවන්, හිතා ගන්නවත් බැරි වේගයෙන්. ඒ නිසා තමයි නන්දෝපනන්දනං නාගයා দমনය කරන්න ශාස්ත්‍රුන් වහන්සේට එවැනි වූ ශ්‍රාවකෙක් හිටියේ. එවැනි වූ ශ්‍රාවක දරුවෝ පිරිවරාගෙන මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. හිමාල පර්වත රාජයා මහත් වූ ඖෂධ පිරිවරාගෙන ඉන්නවා වගේ. බුදුරජාණන් වහන්සේ මේසා 이르දි සම්පන්න මුගලන් මහරහතන් වහන්සේ, ප්‍රඥා සම්පන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ, දුතවාදී ගුණයෙන් බැබළුණු මහා කස්සප මහරහතන් වහන්සේ, සොඳුරු මුව මඩලක් ඇති ධර්මදර වූ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ, මහා තෙද ඇති මහා බල ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ, වැලි කතරකුණත් බුදුන් ලැබෙන සීවලී මහරහතන් වහන්සේ, මෙවැනි වූ ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගේ වැඳුම් ලැබමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ කිසිවකට නොඇලී නොගැටි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්ට අතිශයින් දක්ෂයි. ශ්‍රාවකයන් වහන්සේලාගේ පුණ්‍ය ප්‍රාර්ථනා මුදුන්පත් කරවන්න අතිශයින් භාග්‍යතුන් වහන්සේ දක්ෂයි. සිත් දමනය කරන්න අතිශයින් දක්ෂයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන්න පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල කළානේ කියලා. ශ්‍රාවකයෝ මේ විදිහට හික්මෙව්වනේ කියලා. මඟ නොමඟ ශාස්ත්‍රුන් වහන්සේ දන්නවනේ කියලා. අනේ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා. දිවි හිමියෙන් නිවන් දකිනතුරු. ඒ විදිහට සරණ යන්න හිතේ හදාගන්නකොට ඒ හිත ඍජු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම පිහිටනවා. ඒ මොහොතේ ඔහුගේ සිත රාගෙන් පෙළන්නේ, ද්වේෂයෙන් පෙළන්නේ, මෝහෙන් පෙළන්නේ. හිත ඍජු වෙලාම තියෙනවා. ඒ නිසා තිසරණේ නැති තැනක කිසි දෙයක් එපා කියලා හිතන්න. බුදු සමිඳුන් නැති ලෝක කිසි දෙයක් මට එපා. තිසරණේ අපේ හිතෙන් බැහැර නොවේවා කියලා හිතන්න. මේ හිතේ තුනුරුවන් සරණම පිහිටාවා කියලා හිතන්න. අවසාන මොහොතේ තුනුරුවන් සරණම හිතේ පිහිටාවා කියලා හිතන්න. අද කාලේ මේ තුනුරුවන් සරණ ජීවිතයට කාවත් දාගත්තොත් ඔබ විශාල දෙයක් කළා වෙනවා. ඔබ මනුස්ස ජීවිතේ විශාල දෙයක් කළා වෙනවා. තුනුරුවන් සරණ කාවත් දාගෙන තිබ්බොත්. බුදුරජාණන් වහන්සේ මතක් වෙන විදිහට, දහම් කරුණු මතක් වෙන විදිහට, රහතන් වහන්සේලාගේ ජීවිත මතක් වෙන විදිහට ඔබගේ හිත හදාගෙන තිබුණා. ඉතින් ඒ නිසා පින්වත්නි
අදත් අපි ධර්මයේ ශ්‍රවණය කළ පුණ්‍යානුභව බලයෙන් අපේ ජීවිතයේ අසිරිමත් සම්බුදු සරණින් ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරියානුභවයෙන් අපගේ ජීවිත සුවපත් වේවා. උතුම් සම්බුදු සරණේ තිසරණ සරණේ සැනසෙන්න ලැබේවා. නිවනින් ජීවිතේ දුක් කෙලවර කරගන්න වාසනාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් අද දවසේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියන මේ උතුම් දහම් පණිවිඩේ ඔබට අහන්න සැලැස්වේ එංගලන්තයේ පදිංචි බැසිල්ඩන් මහමෙවුනා බාහනාසපුරට සම්බන්ධ පින්වත් පිරිස. සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතින්ට පින් දීලා පළමුවෙන් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. මිය පරලෝකීය සියලුම දෙනා මිය ගිය දෙමව්පියන් ඇත්නම් ඒ සියලු දෙනා ඇතුළුව විශේෂයෙන් මිය පරලෝකීය උපාලි ගුණසේකර මහත්මයාට මීට වසර 3කට පෙර මිය පරලෝකීය ආරේ රම්මැණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය ගිය සියලු ඥාතීන් පරලෝ සැපයටපත් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අසිරිය ගැන අපිට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වී ඒ අකුසල් දුරු කර කුසල් සිත් උපදවා සමාධියෙන් සැනසී මේ බුද්ධ ශාසනයේ තිසරණ සරණේ සැබෑ පිහිට ලබන්න වාසනාව ලැබේවා. ඒ වගේම මනෝජ් වීරසේකර මහත්මයාගේ උසස් වීම විභාගයට ආශිර්වාද ලැබීම පිණිස මේ පිනේ ආශිර්වාදයේ සැලසේවා. ඒ කටයුතු සාර්ථක වේවා. මාර්තු මාස උපන්දිනයේදී තිබෙන කීර්ති මහත්මයාට සහ අයියේ ප්‍රේමශීලී අල්ගම මෑණියන්ටත් වික්‍රමනායක පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම කීත් පුතා, ක්‍රීස් පුතා, වික්‍රම්, ඒ වගේම සෝනාල්, ඒ වගේම මාල්ෂි, ශවීන්ද්‍ර, විදුර, නීල්, මාරි, ඉෂංගා, ඉෂාන්, ස්නේහා, මායා, සචිනි, චවිනි, යසිත, රකිත යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් රැකී ආරක්ෂා කටයුතුත් සාර්ථක වේවා. තුනුරුවන් සරණින් සිත් වේවා. දායකත්වයේ දරූ බැසිල්ඩන් මහමෙවුනා බාහනාසපුරට සම්බන්ධී සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි කාටත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් තිසරණී සැනසෙන්නට සසර දුක් කෙලවර කරගන්න අද මේ රැස් කර පින ඒකාන්තයෙන් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.